ඒක මට තියෙන ප්‍රශ්නාවනේ දැන් ඔක දුක්ඛිත ක්‍රියාවලියක් කියලා විතරක් හිතන එකෙන් දැන් ඉතින් ලක්ෂණ හතරක් තියෙනවා. දැන් එකක් තමයි මම කිව්වේ අනිච්ච ලක්ෂණය. මෙන්න මේක දකින්න ඕන නුවණින් නිතර නිතර. මොකද්ද? මේ ආස්වාදේ හේතුඵල වශයෙන් උදාවන්න මේ ආස්වාදේ හේතු නිරෝධ කිරීමෙන් නිරෝධ වන්නක්. එහෙනම් ඔබ දකින්න ඕන ඔබට රූපයක් දැක්කම ආස්වාදයක් දැනුණොත් ඔබ මොකද දකින්න ඕන එතන? මෙතන හේතුවක් පවතින නිසා නෑ. ඉස්සෙල්ලා අනිච්ච ලක්ෂණය දකින්න. හේතුවක් පවතින නිසා මට මේ ආස්වාදයක් මේ රූපෙන් නිර්මාණය වෙලා බෙවුනේ. ඒ කියන්නේ මම හිතට අහු වුණා. මොස ධම්මෝ. හිත බොරුවකින් මාව රැවට්ටුවා. මොකද්ද බොරුව? මේ රූපේ ඇති ආස්වාදයක් නෑ. මේ රූපේ ආස්වාදයක් ඇති බවට මාගේ හිත රාගෙන් ස්පර්ශය සකස් කරලා මායාවක් මුලාවක් මම අපෑවා. එහෙමයි. අන්න අනිත්‍ය ලක්ෂණය දකින්න ආස්වාදේ. එහෙමයි. ඒ කියන්නේ ආස්වාදේ හැමතිස්සෙම හේතුවකින් කියන්නේ රාග සංපස්සෙන් හට ගන්නක්. එහෙනම් ආස්වාදේ කියන්නේ හැමතිස්සෙම ඔබ රූපයකින්, ශබ්දයකින්, ගන්ධයකින්, රසයකින්, ස්පර්ශයකින්, අදහසකින් ආස්වාදයක් විඳින හැම මොහොතකම ඔබට සිහි කල්පනාවක් කියලා මෙන්න සම්මා සතියටපත් වෙනවා. මොකද්ද? මේ ආස්වාදය මාගේ රාග සංපස්සේ මේ සිත රාග සංපස්සෙන් යෙදිච්ච නිසා මේක සකස් වුනේ. යම් මේකින් මේ රාග සංපස්සේ යෙදුන්නේ නැත්තම් මෙතන ආස්වාදයක් හටගන්නේ නෑ. අන්න උදේවය දකින්න. සමුදය නිරෝධය දකින්න. උදයංගම අත්ංගම දකින්න. මෙන්න මේ ලක්ෂණයට කියන ආස්වාදයේ අනිච්ච දකින්න. හැමතිස්සෙම ඕක දකින්න ඕන. හැමතිස්සෙම ඔබට යම් රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක්, ධර්මයක් ආස්වාදනීය රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක් හැටියට දැනෙනකොට ඔබ මොකක්ද දකින්න ඕන? මේ හේතුඵල වශයෙන් උදා වෙන මායාවක්. මායාව. එතකොට සමහරවිට අනිච්ච දකින්නවා කියන්නේ ඕකට. මේ තමන්ගේ හිතට උමනා විදියට පවත්වන්න බෑ කියන එක නෙමෙයි නේද? එතකොට ඒක වැරදි එතකොට. ඒක වැරදි. මොකද එහෙම ගත්තොත් අපිට පුද්ගලයෙක් සත්‍යයක් එතකොට මම සිතට මම කියලා පනවගෙන. පැහැදිලිද? බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සත්පුද්ගල ප්‍රපංච දෘෂ්ටියෙන් මිදිලා මේ ධර්මයේ දිහා බලන්න මම ඔබට තවත් වැදගත් පැහැදිලි තැනක් පෙන්නන්නම්. ඉතින් පස්සේ ඔබට ඔය ප්‍රශ්න ඉතුරු වෙන්නේ නැහැ. ඒකත් අහන්න අන්තිමට අනිවාර්යයෙන්. දැන් එතකොට එහෙනම් අනිච්ච දැක්කනේ. දැන් ඊළඟට දකින්න මොකද්ද? ආස්වාදයේ ඔබ එහෙනම් අනිච්චතාව දැක්ක. මොකද්ද? ආස්වාදය කියන්නේ හේතු ඇති කල්ලි උදා වෙන මායාව. මායාව. එහෙනම් ආස්වාදය කියන්නේ හේතු නිරෝධ කල්ලි නූපදින ධර්මතාවක්. ඒක දැක්කනේ? අයිකෙන් සමාස ආස්වාදය කියලා කියන්නේ රාගයෙන් සංපස්සේ සකස් කරමින් හිත විසින් හදන ගොඩනගන මායාවක්. එහෙමයි. ඒකයි බුදුරජාණන් වහන්සේ ආස්වාදයට මායාවක් කිව්වේ. එහෙමයි. ඒ කියන්නේ යථාර්ථ වශයෙන්ම ලෝකේ පවතිනක් නෙවෙයි ආස්වාදය කියන්නේ. සිත විසින් මවාපාන බොරුවක්. එහෙනම් සිත විසින් මේ බොරුව මවාපාන්නේ මොකක් නිසාද? රාග සංපස්සේ යෙදিলা තියෙන නිසා. එහෙනම් රාග සංපස්සේ පවතින තුරු ආස්වාදයේ නැමැති මායාව නිර්මාණය වෙනවා. රාග සංපස්සේ නිරෝධ වෙච්ච ගමන් ආස්වාදයේ නැමැති මායාව නිරෝධ වෙනවා. ඔබ අරහෙවනේ අසුභයක්. එහෙනම් ඔබ දැන් මේක ප්‍රත්‍යක්ෂයෙන් පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ හිටි ඔබ අත්දැකීමක් අවබෝධයක් ප්‍රත්‍යක්ෂයක් ඇටියට මේක දකින්න ඕන. ඔබ යම් රූපයක් දිහා බලලා ආස්වාදේ නිර්මාණය වෙනකොටම ආස්වාදේ උදා වෙනකොටම ඔබ අසුභය මෙනෙහි කරා. ඒතර මොකද වෙන්නේ? අසුභය මෙනෙහි කරන්න කියන්නේ සමාජ දැන් ඔය මේ කෙස්ලොන් නියදත් එහෙමත් පුළුවන්. ආකාර දෙකකට පුළුවන්. එකක් තමයි අත්තිමස්මින් කාය කේසා ලෝමානකා දන්තෝ චචෝ කියලා. ඒ මේ දකින්නේ මම අසුභයක් කියලා නෝනින් මෙනෙහි කිරීම. ඊළඟට මේ ආස්වාදයෙන් ගැඹුරෙන් ප්‍රඥාවෙන් දකින්න ආස්වාදයේ නිසා සංසාරේ සුභ සිද්ධියක් නෙවෙයි සිදු වෙන්නේ. අසුභ සිද්ධියක්මයි මේ සිදු වෙලා තියෙන්නේ. මේකෙන් මේ ආස්වාදයක් කියලා පෙන්눔 කරන දේ මට වෙන්නේ අසුභයයි. කියලා දකින්නවා. ඒ මොහොතේම. එතකොට මොකද වෙන්නේ? අන්න රාගානුසය පහ වෙනවා. පහ වෙච්ච ගමන් අර ආස්වාදේ පෙනිච්ච රූපයක් කියලා නිකන් පේනවා. දැන් සමහරවිට නමුත් ඒ මොහොතේ රාගය හටගත්ත ගමන් මම එහෙම ඒක ඒ සිතුවිලි රටාව ආයිත් හිතට ගත්තොත් ඒ කියන්නේ මම මේක රාගයෙන් මට ඇති වෙන්නේ දුක්ඛයක්මයි කියලා හිතපු පළියට ඕක මූලයෙන් දුරු වෙන්නේ නැහැ නේ. ඒකනේ ප්‍රශ්නේ. එක දවසින් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි මේ කියන්නේ. දිගටම මේක භාවිත ආසේවිතාය භාවිතාය බහුලීකතාය. එක දිගටම කරන්න ඕන මේක. එතකොට තමයි දුර වෙලා යන්නේ. දැන් ඔබට ඕන මේ ගෙඩි පිටින් දැන් මෙහෙම දැන් මෙතනින් මේ දාලා ඉවත් කරනවා. දැන් මේ වෙලාවේ rahat වෙන්න පුළුවන්. එහෙමයි. එහෙම එකක් නෙමෙයි කියන්නේ. එහෙනම් සෝවාන් සකදාගාමි අනාගාමි මේ හිතන්න එපා මේ රාග විඥානේ ලේසියෙන් දුර වෙන එකක්. දුර වෙන්න නම් ඔබ දිගින් දිගට මේ අනිච්ච දුක්ඛ අනාත්ම අසුභ වඩන්න ඕන. දිගින් දිගට වඩන්න ඕනේ. ඒ වඩන මට්ටමට තමයි. දැන් ඉතින් එදා ඒකනේ සෝවාන් විලා
අනාගාමී කවුද? සෝවාන් වෙලා සකත් මේ කවුද? විශාඛා සිටු දේවියට අනේපිරි සිටුමාට එතනින් එහාට යන්න බැරුණේ. ඇයි? එයාලා සෝවාන් ඵලයටපත් වුණා. ආස්වාදයේ දුකක් කියලා නෝනින් දැක්ක චතුරාර්ය සත්‍ය අවබෝධ වුණා. හැබැයි ආස්වාදයේම ගිලීගෙන හිටියා. ඒ නිසා එතනින් එහාට කාමරාගයෙන් සිඳුන්නේ නැහැ. පැහැදිලිද? පැහැදිලි සමාස. ඒ නිසා ඔබ නුවණින් මෙනෙහි කරන තරමටයි ඔබට මේ ව්‍යසනෙන් ගැලවෙන්න පුළුවන්කම ලැබෙන්නේ. ඔබට දෙනවා කවුරු හරි කිලුටු කුණු ගෑවිච්ච රෙද්දක්. වත්තුම සූත්‍රය ඔක කියන්නේ. ඒ රෙද්ද ඔබට පිරිසුදු කරගන්න නම් ඔබ ළඟ තියාගෙන නිකන් ඉන්න. දැන් සුද්ධ වෙනවා. එහෙනම් ඔබ දවස ගානේ මේක උල හොදන්න. හොදන තරමට තමයි කෙලස්. එහෙනම් කෙලස් සුද්ධ කරන විදිහ තමයි මේ කිව්වේ. අනිත්‍ය වශයෙන් ආස්වාදයේ ආදීනෝ නෝනින් මෙනෙහි කිරීම තමයි නිර්වාණ මාර්ගය කියන්නේ. ඒකට තමයි විදර්ශනාව කියන්නේ. ඒක තමයි මම මේ ඔබට ආකාර හතරකින් දකින්න පුළුවන් විදිය පැහැදිලි කරන්නේ. එකක් තමයි අනිත්‍ය ලක්ෂණය. මොකද ආස්වාදයේ මායාව. මායාව නිර්මාණය වෙන්නේ හේතුඵලයක් නිසා. ඒ හේතුව නිරෝධයෙන් මේ ආස්වාදය නිරෝධයටපත් වෙනවා කියලා දකින්න ලක්ෂණයට කියනවා ආස්වාදයේ අනිත්‍ය ලක්ෂණය දැක්කා. ඔව්. ඊළඟට දකින්නවා ආස්වාදයේ දුක්ඛ ලක්ෂණය. මොකද්ද? මේ ආස්වාදයේ මොකද්ද කියලා උරුම කරලා දෙන්නේ. ආස්වාදයේ කියන්නේ සැප වේදනාව. වේදනාපච්චය තණ්හා, තණ්හාපච්චය උපාදාන, උපාදානපච්චය භව, භවපච්චය ජාති, ජාතිපච්චය ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාස සම්බන්ධය යොමිතස කේවලස දුක්ඛ කන්දස සමුදය හෝති. දැන් ඔය පරලෝක දුක. දැන් මෙලොව දුක ගමු. මෙලොව කෙනෙක් ආස්වාදයේ ලබන්න ගියොත් මෙලොව යාට සිද්ධ වෙනවා ප්‍රිය රූප, ප්‍රිය ශබ්ද, ප්‍රිය ගන්ධ, ප්‍රිය රස, ප්‍රිය ස්පර්ශ, ප්‍රිය අදහස් කියන මෙන්න මේ ටික මුලාවෙන් ලං කරගන්න. ලං කරගත්ත ටික දැන් නඩත්තු කරන්න ඕන. නඩත්තු කරන්න නම් මොකද්ද? සංඛාර දුක්ඛතා. රස්සා කරන්න ඕන. ව්‍යාපාර කරන්න ඕන. සල්ලි හොයන්න ඕන. යුතුයකම් ඉෂ්ට කරන්න ඕන. වගකීම් ඉෂ්ට කරන්න ඕන. සමාජයක් එක්ක පොරබදන්න ඕන. මේ ඇස කන නාසය දිව ශරීරයේ මනස මනාව පවත්වාගෙන යන්න ඕන. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආරක්ෂා කරමින් ඒව නඩත්තු කරමින් පවත්වාගෙන යන්න ඕන. අප්‍රමාණ දහ දුකක් විඳින දින එකට කියනවා සංඛාර දුක්ඛතා කියලා. එපමණද නෑ. ඊට පස්සේ මේ රැස් කරගත්තා වූ මේ ආස්වාදයේ පිණිස ලං කරගත්තු සියල්ල ඊට පස්සේ කැඩිලා යනවා, බිඳිලා යනවා, ලෙඩ වෙනවා, ව්‍යාධියටපත් වෙනවා, විවිධාකාර ආබාධයන්ටපත් වෙනවා, පොරහතුරු පැහැර ගන්නවා, සතුරු උපද්‍රවයට ලක් වෙනවා, ස්වභාවික උපද්‍රවයට ලක් වෙනවා, මැරෙනවා. එතකොට මොකද වෙන්නේ? දුක්ඛ දුක්ඛතා හට ගන්නවා, හඬනවා, හලියනවා, වැළපෙනවා, හෝ අපට වෙච්ච ඉපදක් කියලා තැවෙන්න වෙනවා. ඊට පස්සේ මේ ලං කරගත්ත සියල්ල මොහොතින් මොහොත සබ්බෙහි මේ පිහි මනාපෙහි නානාභාව විනාභාවති මේ ලං කරගත්ත මනාපයි පියයි කියලා ලං කරගත්ත සියල්ල මොහොතින් මොහොත බලාගෙන ඉන්නකොට ජරාවටපත් වෙලා ක්‍රමානුකූල විපරිණාමයටපත් වෙලා අවසානයේ කරා ගිහිලා තමන්ගෙන් ගිලිහි යන බව පේනවා. බලාගෙන ඉඳි තමන්ගේ දැසින් ගිලිහිලා යනවා. මේක දිහා බලාගෙන දුක් වෙනවා. තමන් වටිනවා කියලා ගත්ත රූපේ බලාගෙන ඉඳි මහල් වෙලා යනවා පේනවා. ඇස් බලාගෙන ඉඳි නොපෙනී යනවා පේනවා. කන් ඇහෙන එක දුර වෙනවා, කය හැරහැලි වෙනවා, හැම දුරවර්ණ වෙනවා, දාත් හැලෙනවා. ඔක්කොම ටික මේ මගේ කියලා ගත්ත ටිකත් මම කියලා ගත්ත ටිකත් මගේ කියලා ගත්ත ටිකත් ක්‍රමානුකූලව තමාගෙන් ගිලිහිලා යන බව පේනවා. එතකොට විපරිණාම දුක්ඛතා හට ගන්නවා. එතකොට ආස්වාදයේ විඳින්න ගිය පුද්ගලයා මෙලව සංඛාර දුක්ඛයෙන් පෙළෙනවා. දුක්ඛ දුක්ඛයෙන් පෙළෙනවා. විපරිණාම දුක්ඛයෙන් පෙළෙනවා. ඒ නිසා ආස්වාදයේ විඳින්න ගිය පුද්ගලයා මෙලවත් දහ දුක් විඳිනවා. ඊට පස්සේ ඒ ආස්වාදයේ විඳින්න ගිහිල්ලා උපදින රාග දේශ මොහ වලින් පුනර්භවයක් සකස් කරලා පරලෝක භවයක සකස් කරලා දෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? එතනින් දුක තවත් දිග් ගැහිලා ඊළඟ භවයටත් යනවා. නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහාන මේ ලොව ආස්වාදයේ විඳින්නා එකම ආස්වාදේ නිසා දෙපාරක් දුක් විඳිනවා කියලා. ඇයි ආස්වාදේ නිසා මෙලවත් හෝ දුක් විඳිනවා. ඒයින් ගොඩනගෙන රාග දේශ මොහ නිසා පරලොවත් දුක් විඳිනවා. අන්න ආස්වාදේ නිසා මෙලවත් දුක් උරුමුණා, පරලොවත් දුක් උරුමුණා. අන්න ආස්වාදයේ දුක්ඛ ලක්ෂණය. දෙකයි. ආස්වාදේ අනිත්‍ය ලක්ෂණය, ආස්වාදේ දුක්ඛ ලක්ෂණය. දැන් ඔන්න ආස්වාදේ අනත්ත් ලක්ෂණය. පරතෝති, රිත්තතෝති, තුච්ඡතෝති, ශුඤ්ඤතෝති, අනත්තතෝති, අසාරකතෝති. කොච්චර ආස්වාදයන් වින්දත් ජීවිතේ මේ මොහොත සිහි කරලා බැලුවොත් මේ මොහොතේදී ඔබ මෙතෙක් රාත්‍රියේ හීන දැකලා තියෝන තරම්. ඒ රාත්‍රියේ දැක්ක සිහින මෙතෙක් වින්ද සියලු ආස්වාදත් මේ මොහොතේදී සිහි කළාම ඔබට නාම ගෝත්‍ර ගොඩක් විතරයි, නාම ධර්ම ගොඩක් විතරයි, මතක සටහන් විතරයි එතන තියෙන්නේ නේ. මතක සටහන් ගොඩක් විතරයි. එහෙනම් මෙතෙක් ඔබ ජීවිතේ වින්ද සියලු ආස්වාදත් ඊයර දුටුව සිහිනියත් එක සමානයි. දෙකේම ගන්න හරයක් නැහැ. අසාරකතු ගන්න හරයක් නැහැ ඉතුරු වෙලා නැහැ. ඒ වගේම
ඒ ආස්වාදයේ විඳින්න ගිහිලි වලලා උරුම කරලා දීලා තියෙන්නේ මොකද්ද? දුක් ගොඩක්. එහෙනම් උරුම වෙලා තියෙන සාරයක්ද? නෑ. අසාරයක් උරුම වෙලා තියෙන්නේ. දුක් ගොඩකට සාරයක් කියනවද කවුරුත්? නෑ. එහෙනම් දුක් ගොඩ කියන්නේ අසාරයක්. අන්න අසාරකතෝයේ. ඊළඟට මෙච්චර කාලයක් ඔබ ආස්වාද වින්දා සැප රූප, සැප ශබ්ද යනාදී වශයෙන් මේ විවිධාකාර ආස්වාදයන් භුක්ති වින්දා. මේ ආස්වාදයන් මගේ කියලා මම කියලා අල්ලගන්න, රඳව ගන්න ඔබට පුළුවන් වෙලා තියෙනවද මේ වෙනකොට? බෑ. එහෙනම් අන්න කියන අනත්ත් ලක්ෂණය අල්ලගන්න බෑ. කොච්චර සැපයි කියලා හිතුණත් කිසිම දෙයක් අල්ලගෙන රඳව ගන්න වශයෙන් පවත්වන්න පුළුවන් කම නැහැ. ඊළඟට මේ ආස්වාදය නිසා සත්‍යයේ මනස ඊටාම පහත් තැනට වැටලා තියෙනවා. ප්‍රාණඝාතය, අදත්තාදානය, කාම මිත්‍යාචාරය, මුසාවාදය, පිසුනාවාදය, පරුසාවාදය, සම්ප්‍රප්පලාපය, අවිජ්ජා, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටි, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටි අනාදී වශයෙන්. ප්‍රාණඝාතය, අදත්තාදානය, කාම මිත්‍යාචාරය, මුසාවාදය, පිසුනාවාදය, පරුසාවාදය, සම්ප්‍රප්පලාපය, අවිජ්ජා, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටි කියන අකුසලයට වැටලා තියෙනවා. එහෙනම් ආස්වාදය නිසා සත්‍යයේ මනස උසස් වෙලාද පහත් වෙලාද? පහත් වෙලා තුච්ඡතෝති. ආස්වාදේ අනත්ත් ලක්ෂණයක්. ඒ කියන්නේ අසාර ලක්ෂණයක්. ආස්වාදේ නිසා සත්‍ය පහත් බවට පත් වෙලා, ලාමක බවට පත් වෙලා, හීන දීන බවට පත් වෙලා, පාපී සත්‍යයක් බවට පත් වෙලා. මෙහි ගත යුතු හරයක් නැහැ. අසාරයි. ඒ වගේම මෙහි ගත යුත්තක් නැහැ, ශුන්‍යයි. මේ ගත යුත්තක් නැහැ, රික්තයි, හිස්. මේ ගන්න අල්ල ගන්න දෙයක් මේකේ නැහැ. මෙතෙක් අනන්ත සංසාරේ ඉඳලා සක්විති රජවරු වෙලා, දෙවිවරු වෙලා, බ්‍රහ්ම වෙලා අනන්ත පරිමාණ සැපේ ඉඳලා තිබුණත් මේ වෙලාවේ සිහි කරලා බැලුවොත් ඔක්කොම පුබ්බේ නිවානුස්සති ඥානයකින් සිහි කරලා බැලුවොත් මොකද්ද පේන්නේ අන්තිමට? නාම රූප සටහන් ගොඩක් විතරයි, නාම ගෝත්‍ර ගොඩක් විතරයි පේන්නේ. මොකකවත් ගන්න හරියක් ඉතුරු වෙලා නැහැ. පෙර භවයේ මම සක්විති රජ කියලා කිව්වා, සමහරවිට මේ භවයේ ඉන්නේ කාණුවක වෙන්න පුළුවන් හිඟන්නෙක් වෙලා. එතකොට මම පෙර භවයේ සක්විති රජ කෙනෙක් කියලා හිතේ පෙර භවයේ සක්විති රජුරු එහෙම නැත්නම් පෙර භවයේ සක්‍ර දේවේන්ද්‍රය කිව්වත් දැන් ඇති පළ නැහැ. එහෙනම් ආස්වාදයෙන් පිහිටක් ලැබිලා නැහැ. පරතෝති මම කොච්චර ඔබ ආස්වාදයේ වින්දත් ඔබට කිසිම දෙයක් ඔබේ කියලා ඇත්තටම යථාර්ථයෙන් පරමාර්ථයෙන් ලං කරගන්න මගේ කියලා අල්ලගන්න පුළුවන් වෙලාද හිතින් බොරුවට හිතන් හිටියට බෑ. ඇත්තටම Tamanට අයිති එකක් නෙවෙයි ආස්වාදයේ, මායයට අයිති ධර්මතාවක්. ඒ කියන්නේ මායයාගේ ධර්මතාවක්. ආස්වාදයේ මායයට අයිති. කාටද අයිති ආස්වාදයේ? සිතටයි අයිති. ඒ අර්ථයෙන් පරතෝති. ඇත්තටම Tamanගේ කියලා හිතන් හිටියට සිත විසින් මේ ආස්වාදය ගොඩනගන්නේ මොකක් උදෙසාද? අන්න කර්ම භවයේ සකසා ගන්න. එහෙනම් ආස්වාදයේ පරතෝති. එහෙනම් ආස්වාදයේ පරතෝති, රිත්තතෝති. ආස්වාදයේ අනුන්ගේ දෙයක් වගේ. රිත්තතෝති හිස්, ශුන්‍යතෝති. ගන්ත යුතු කිසිම හරයක් ඒක ඇතුලේ නෑ. ඊළඟට තුච්ඡතෝති, පහත් බවට පත් කරනවා. ඊළඟට අසාරකතෝති, අවසාන ඉතුරු වෙන සාරයක් නෑ. අනත්තතෝති, මගේ කියලා අල්ලගන්න කිසිවක් එහි නෑ. ඇස කන නාසය දිව ශරීරයේ මනස තමයි මේ ආස්වාදය නිසා අල්ලගත්තේ පය ගහපු අත්ත කියලා. ඇස කන නාසය දිව ශරීරයේ මනස අල්ලගත්ත පය ගහපු අත්ත වශයෙන් සාරයි කියලා. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම අල්ලගත්ත අල්ලපු අත්ත වශයෙන් සාරයි කියලා. මොකක් නිසාද? ආස්වාදයේ නිසා. අන්තිමට අල්ලපු අත්තත් නැහැ, පය ගහපු අත්තත් නැහැ. එතකොට ස්වාමීන් වහන්සේ දැන් අය සමාධි භාවනා සූත්‍රයේ තියෙන්නේ. ඒකේ තථාගතයන් වහන්සේ දේශනා කරනවානේ අභිවදති අභිනන්දති අජෝසය තිත්තති කියලා. එතකොට ඒකේ අභිනන්දනා නොකර ඉන්න නම් ඒකේ ඔපොසිට් එක කරන්න කියනවනේ. ඔව්. එතකොට දැන් මේ ක්‍රමයට බැලුවොත් අපි ඒකද මෙතනත් කරන්නේ. නැත්තම් මොකද? අභිනන්දනය කරනවා කියන්නේ මොකද? ආස්වාදයේ සැපයි කියලා ඒකෙන් සතුටටපත් වෙන එක. දැන් අභිනන්දනය නොකර ඉන්න ඕන. පැහැදිලිද? පැහැදිලි. නැවත නැවත ආස්වාදයේ පිළිබඳ සතුට වෙන එක තමයි අභිනන්දනය කියන්නේ. ඒක තමයි අර කිව්වේ මේ යායන් තණ්හා පෝනෝ භවිකා නන්දිරාග සහගතා తත්‍ර తත්‍රාභිනන්දනී සයති දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. මේ ආස්වාදයේ නිසා මොකද වෙන්නේ? නැවත නැවත මේ කාමයන් ඇසුරු කරන්නට, නැවත නැවත භවයන් උපදව ගන්නට, විභවයටපත් වෙන්නට. ඒ කියන්නේ දැන් භව තණ්හාව කියලා කියන්නේ ශාස්ත්‍ර දෘෂ්ටියෙන් හටගන්න එක. විභව තණ්හාව කියලා කියන්නේ උච්ඡේද දෘෂ්ටියෙන් හටගන්න එක. මේ ලෝක සත්‍ය ආස්වාදයේ නිසා එක වෙලාවකට හිතෙනවා පින් කරලා මේ ආස්වාදය ලබන්න ඕන කියලා. එතකොට ශාස්ත්‍ර දෘෂ්ටියට වැටෙනවා භව තණ්හාවට. තව වෙලාවකට හිතනවා පව් කරලා හරි මේ ආස්වාදෙ විඳින්න ඕන කියලා. ඒතකොට විභව තණ්හාවට වැටෙනවා උච්ඡේද දෘෂ්ටිය. ඒතර කාම තණ්හාවට. කාම තණ්හාව කියන්නේ මේ කාමයන් තමන් කැමතියි කියලා හදාගත්ත සංකල්ප ටික ඇසුරු කරන්න තියෙන කැමැත්ත. ඒතකොට ඒ දෘෂ්ටිය මොකද්ද? ඉතින් ඒකට කාම තණ්හාව කියන්නේ. ඒකට ආමුතු දෘෂ්ටියක් නැහැ. ඒ දෘෂ්ටි දෙකට මුල් වෙලා තියෙන කාම තණ්හාව. හරි.
අර දෘෂ්ටි අර භව තණ්හාව විභව තණ්හාව හටගන්නේ සාසත සහ උච්ඡේද කියන දෘෂ්ටි දෙකේ. කාම තණ්හාව කියන එක හටගන්නේ මිත්‍යා දෘෂ්ටිය. මිත්‍යා දෘෂ්ටිය. හරි. සක්කාය දිට්ඨි මිත්‍යා දෘෂ්ටි ඔක්කොම ඒක කියන්න පුළුවන්. සක්කාය සංඥා, සක්කාය චිත්ත. සක්කාය සංඥා වෙනකම්ම කාමයේ පිළිබඳ බලාපොරොත්තු අත්හැර ගන්න බෑ. ඊට පස්සේ තමයි එතනින් එහාට නිරෝධයටපත් වෙන්නේ. එහෙනම් අන්න ආස්වාදයේ අනිත්‍ය ලක්ෂණය, ආස්වාදයේ දුක්ඛ ලක්ෂණය, ආස්වාදයේ අනාත්ම ලක්ෂණය. ඊළඟට ආස්වාදයේ අසුභ ලක්ෂණය. ආස්වාදයෙන් නිසා මොකද සිද්ධ වෙලා තියෙන්නේ? සැපක් නෙවෙයි, දුකක්මයි. ආස්වාදයෙන් සුභ සිද්ධියක් නෙවෙයි, අසුභ සිද්ධියක්මයි සංසාරේ පුරා සිද්ධ වෙලා තියෙන්නේ. එහෙනම් අපි සැපයි කියලා සුභ නිමිති බලලා සුභ නැකක් බලලා කරගෙන තියෙන්නේ සුභයක්ද අසුභයක්ද? අසුභය. මෙන්න මේ කාරණා ටික දිගින් දිගට නුවණින් විමසන එකට තමයි කියන්නේ ආස්වාදය ආදීනව නුවණින් මෙනෙහි කරනවා කියලා. මේකට තමයි විදර්ශනාව කියලා කියන්නේ. එහෙනම් මෙන්න මේ විදර්ශනාව බහුලව වැඩෙන තරමට ඔබට ආස්වාදයේ කෙරෙහි තියෙන චන්දරාගය මහණ නිදන් නිස්සාරණ මේ චන්දරාගය පහ වෙලා යනවා. මාළුවා ඇම ගැන නිතරම බයෙන් ශෝකයෙන් මාළුවා නිතරම ඇම ගැන බයක් හැටියට දුකක් හැටියට දිගින් දිගට බල හිටියොත් ඒ මාළුවාට කොයි වෙලාවකරි පුළුවන්කම ලැබෙනවා ඒ ඇම ගැන ඇති තෘෂ්ණාව සාමරීම හිතින් දුරු කරගන්න. ඒ අවස්ථාව එකපාරට උදා වෙන එකක් නෙවෙයි. කොච්චර අපි හදිසි වුණත් හරියන්නේ නැහැ. අපේ රාග විඥාන බලවත් නම් මෙතෙක් මේ ගොඩනැගිලා තියෙන රාග විඥාන බලවත් නම්, දේශ විඥාන බලවත් නම්, මොහ විඥාන බලවත් නම් මේව එකපාරටම දුරු වෙන්නේ නැහැ. මේව දුරු වෙන්න නම් මොකද කරන්න ඕන? මේව දුරු වෙන්න නම් මෙන්න මේ රාග දේශ මොහ කියන විඥාන වලට ආහාර දෙන්න එක නතර කරන්න ඕන. ආහාර දෙන්න එක නතර කරන්න නම් මොකද? සංකාර තමයි ආහාර. සංකාර වලින් තමයි රාග විඥානේ ජීවත් වෙන්නේ. දේශ විඥානේ ජීවත් වෙන්නේ. මොහ විඥානේ ජීවත් වෙන්නේ. අපි ගෙදර ඉන්න බල්ලට හොඳට කණ්ඩ දෙනකම් ඌ ශක්තිමත්ව ඉන්නවා. කණ්ඩ දෙන එක දවස් අඩු කරොත් මොකෝ වෙන්නේ? දවසක් යනකොට උඩ හොම්බුස්ස ගන්න බැරුව යනවා. එහෙමනම් මේ රාග දේශ මොහ විඥාන වලට සංඛාර දෙන තුරු, සංඛාර උදා කරන තුරු, රාගයෙන් දේශයෙන් මොහෙන් සිතකය ක්‍රියාත්මක කරන තුරු මේ විඥාන බලවත් පවතිනවා. එහෙනම් ඔබ මේ රාග දේශ මොහ උපදින එක උදා වෙන එක නතර කරන්න නම් හැම තිස්සෙම සිහියෙන් යුක්තව ආස්වාදය ආදීනව නුවණින් දකිමින් වාසය කරන්න ඕන. අන්න එතකොට රාග දේශ මොහ උපදින එක නිරෝධයටපත් වෙනවා. ඒ නිරෝධය තුළ දිගින් දිගට ඉන්නකොට මොකද වෙන්නේ? සංඛාර නිරෝධයෙන් විඥාන වලට ලැබෙන ආහාර නැති කමින් විඥානයකින් කමෙල්ල යන පටන් ගන්නවා. එතකොට සමහරවිට ඔය ආහාර කියලා කිව්වේ අර කබලින්කාර ආහාර, මනෝ සංචිතන ආහාර, කබලින්කාර ආහාර, පස්ස ආහාර, මනෝ සංචිතන විඥාන ඒ ඔය ආහාර හතරම තමයි. ඔතන කබලින්කාර ආහාරය කියලා කියන්නේ රූපෙට. නෑ. කබලින්කාර ආහාරය කියලා කියන්නේ දැන් ඔය ගොඩක් පොත්වල දාලා දෙන කැබලි කරලා කන ආහාරය කියලා. ශරීරයට ගන්න ආහාරය. කබලින්කාර ආහාරය කියන්නේ ඒක නෙවෙයි. කබලින්කාර ආහාරය කියලා කියන්නේ තෘෂ්ණාවෙන් ගන්න ආහාරය. රස තෘෂ්ණාවෙන් ආහාරය ගන්නවා. සපයි කියලා ගන්න එකද? ඔව් රූපේ හැඩවැඩ කරගන්න කියලා ආහාරය ගන්නවා. ලස්සන වෙන්න කියලා ආහාරය ගන්නවා. පැහැපත් වෙන්න කියලා ආහාරය ගන්නවා. කය තමන්ට අවශ්‍ය ආකාරයෙන් හසුරවන්න ගන්න ආහාරය. ඒ කියන්නේ රූපය පිළිබඳ බලාපොරොත්තුවක් ඇති කරගෙන ගන්න ආහාරයට තමයි කබලින්කාර ආහාරය කියන්නේ. බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කරන මහාන කබලින්කාර ආහාරයට තෘෂ්ණාව නිදානයි කියලා. ඒ කියන්නේ ඇල්ම නිසා, රූපයට තියෙන ඇල්ම නිසා ගන්න ආහාරයටයි කබලින්කාර ආහාරය කියන්නේ. ස්පර්ශ ආහාරය කියන්නේ එතකොට. ස්පර්ශ ආහාරය කියන්නේ අන්න අර ස්පර්ශය. ස්පර්ශ කරනවා. ස්පර්ශ වෙන තැන. අසකනාසදේශ. නෑ, අසකන දැන් මොනවද සලායතන පච්චය පස්සෝ. අන්න සලායතන කියන තැන සිද්ධ වෙන ස්පර්ශයට ස්පර්ශ ආහාරය කියන්නේ. ඊළඟට මනෝ සංචේතනා කියලා කියේ සංඛාර වලට. විඥාන ආහාර කියේ නාම රූපේ ආහාරය. තවත් විදිහකට කිව්වොත් මේ ඔය කියලා තියෙන පටිච්චසමුපාදය ගැනම තමයි. පටිච්චසමුපාදය ඇතුලේ තියෙන ආහාර ටිකම තමයි කිව්වේ. එහෙනම් ඔන්න ඔය ආහාර නිරෝධ වෙන තරමට ඔබට කරන්න තියෙන්නේ මෙච්චරයි. මුළු පටිච්චසමුපාදයේම මේ කෙලවර මහා ගැඹුරු අවබෝධයක් නැතුණත් කෙනෙක්ට කරන්න තියෙන්නේ මෙච්චරයි. ආස්වාද ආදීනෝන් වනින් දකිමින් වාසය කරන එක. එච්චරයි කරන්න තියෙන්නේ. සුවපත්ය ආසවන කබල ප්‍රඥාවෙන් දුක් නිරෝධ සම්පත්තය සෝසංයන වෙත්තා සුවපත්ය සුඛී භවසු දීඝායු තෙරුවන් සරණයි. එතකොට සමාජ සුවපත් වේවා සුඛී භවසු දීඝායු නිරෝධ වෙත්තා සුවපත් වේවා තෙරුවන් සරණයි.
එතකොට සමහරවිට මේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා ඒවා වඩන්නේ ඇයිස් යම් කෙනෙක් මෙයා මේ ආර්ය මාර්ගය යන කෙනෙක්. ඒ හතර වැඩුවාම රාග දේශ මොහ නිරෝධ වෙනවා. ඒ හතර වඩනවා නෙවෙයි වැඩෙන්න ගන්නවා. වැඩෙන්න ගන්නවා. ගන්නවා. ඒ කියන්නේ මෙහෙමයි. ඔය ලෞකික මෛත්‍රියයි කරුණාවයි මුදිතාවයි උපේක්ෂාවයි අතරයි ඒ වගේම ලෝකෝත්තර මෛත්‍රියයි කරුණාවයි මුදිතාවයි උපේක්ෂාවයි අතරයි හසත පොළ වගේ වෙනසක් තියෙනවා. අන්න ඒක කියලා දෙන්න. ඈ? ආයෙකින් බාන කෝපි ඩිංගානේ මම බිලා තියෙනවා. ඒ දෙකේ වෙනසක් තියෙනවා. දැන් ওই දෙකේ වෙනස මෙන්න මේකයි. ඔව් සමහර. දැන් විනාඩියක් සමහර ඒක. හරි සමහර. දැන් ලෝකයේ සැපේ දකින්න කෙනෙක්. ඒ කියන්නේ ලෞකික සම්මාදිට්ඨිය ඉන්න කෙනෙක්ට පේන්නේ සැපේ හැටියට මොකක්ද? සැපේ හැටියට පේන්නේ මේ කාම තණ්හාව. කාම ආස්වාදේ. ඔව්. කාම ආස්වාදේනේ පේන්නේ. ආස්වාදේ. ඔව්. එහෙනම් අන්න ලෞකික සම්මාදිට්ඨිය ඉන්න කෙනෙක් හැමතිස්සෙම ඔව්. ලෝකයට මෛත්‍රී කරනව කොහොමද? නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා. එහෙම. ඔහු දකින්නේ මොකද්ද? නිදුක් වෙත්වා කියලා කියන්නේ. දැන් අපිම කිව්වා එතන. දැන් ඔන්න බලන්නකෝ. සදේවකස්ස ලෝකස්ස ඒතේවෝ සුඛ සම්මතා යත්ත චේතේ නිරුද්ධಂತಿ තන්තේසං දුක සම්මතා. එහෙනම් ලෝකයා සැපයි කියලා පනවගෙන ඉන්නේ ආස්වාදේ. දුකයි කියලා පනවගෙන ඉන්නේ ආස්වාදේ වෙන්වීම. එහෙනම් ඔහු නිදුක් වෙත්වා කියලා කියන්නේ මොකද්ද? හොඳට ආස්වාදේ ලැබිලා සුවසේ වසන්නට අවශ්‍ය පරිසරය උදා වේවා. නිදුක් වෙත්වා. නිරෝගී වෙත්වා කියලා කියන්නේ සිත නෙමෙයි කය නිරෝගීව පවතිනවා. මොකද ආස්වාදේ ලබන්න නම් ඒ සිත කය දෙකම ඉතින් නිරෝගීව තියෙනවා. ඊළඟට නිදුක්කේතා නිරෝගී සුවපත් වේවා. සුවපත් වෙත්වා කියලා කියන්නේ මේ ලෙඩ රෝග කරදර බාධක අතුරු ආන්තර අපල උපද්‍රව මුකුත් නැතුව සුවසේ වසන්නට අවශ්‍ය පරිසරය උදා වෙත්වා. දුකින් මිදෙත්වා කියන්නේ ජීවිතේ එන්නා වූ දුක් විපාක මොනවාදර දුක්ඛතා වලින් මිදිලා සතුටින් වාසය කරන්නට අවස්ථාව උදා වේවා. මොකද ඔහු ලෞකික සම්මාදිටියෙන් දැක්කේ ඔහු දැක්ක ලොකුම සැපේ මේක ඇතුලේ තියෙන්නේ කියලා. ඒ නිසා ඔහු ප්‍රාර්ථනා කළේ මේක ඇතුලේ ඉඳලා බල සැපසේ වාසය කරපල්ලා. ඒක තමයි ඔහුගේ මෛත්‍රිය. ඒ කියන්නේ ඔහු මාර මෛත්‍රිය. ඒක තමයි. ඒක නිකන් මාර ධර්මයක් වගේ. ලෞකික මෛත්‍රිය කියන්නේ මාර මෛත්‍රිය. මාරයාගේ මෛත්‍රිය. ඔහු මෛත්‍රී කරේ මොකටද? මේ ලෝකෙම ඇතුලේ ඉඳලා සැප විඳපල්ලා. ඔව්. මෙහෙම ගමු සරල උදාහරණයක් ගත්තොත් අසජීවල විශාල අසජීවලක වැටලි ඉන්නව දෙන්නේ. ඔව්. එක මිනිහෙක් ඉන්නවා අනිත් මිනිහක් ඉන්නවා ඒකෙන් වැටිලා. එහෙමයි. දැන් ඔකෙන් දෙන්නම ගැලවිලා ගියේ නැත්නම් දෙන්නම ඉන්නේ ඕකේ නම් දෙන්නට මෛත්‍රී කරන්න වෙන්නේ කොහොමද? මේ අසජීවල යටම තුලම ඔබ නිදුකින් සතුටින් වාසය කරත්තා කියලා නේද? ඊට වඩා දෙයක් කියන්න පුළුවන්ද? නෑ. වෙන මොනවා කියන්නේ? ඇයි ඒකෙන් ගැලවිලා යන මාර්ගයක් දෙන්නටම පේන්නේ නැත්නම්? ඔව්. දෙන්නට දෙන්න මෛත්‍රී කරන්න වෙන්නේ මේක ඇතුලේ එහෙන් සතුටින් වැජෙන්න අවස්ථාව උදා වේවා කියලා වෙන කරන්න දෙයක් නැහැ. එහෙනම් ලෝකෝත්තර මෛත්‍රී කියන්නේ ආර්ය මෛත්‍රී කියන්නේ ඊට වැඩිය ලෝකෝත්තර මෛත්‍රී කියන්නේ ඊට වැඩිය මහා ගැඹුරු එකක්. ලෝකෝත්තර මෛත්‍රී කියලා කියන්නේ ඊට වැඩිය ගැඹීරයි. ඒකේ පෙන්වන්නේ ලෝකෝත්තර සැපයටපත් වේවා කියන නිබ්බාණයට. නිබ්බානම් පරමං සුඛං. එහෙනම් ඔහු දකින්නේ මොකද්ද? මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුවයෙන් සුඛිතතර වෙත්වා. එහෙනම් ඔහු ප්‍රාර්ථනා කරන්නේ අර නිදුක් වෙත්වා කියන්නේ මොකද්ද? නිදුක් වෙත්වා කියලා කියන්නේ මේ දුක නිවන මාර්ගයට පැමිණෙත්වා. ඒ කියන්නේ සෝවාන් වෙත්වා. නිරෝගී වෙත්වා කියන්නේ මොකද්ද? යම්කිසි කෙනෙක්ගේ හිතේ රාගයේ දේශයේ කියන එක අඩකින් අඩක් දුර වෙලා ගියාම තමයි හිත නිරෝගී වෙන්න පටන් ගන්නේ. ඒ කියන්නේ සකදාගාමි මට්ටමේ කෙනෙක්ට තමයි ඇත්තටම නිරෝගී මනසක් අත්දකින්න පුළුවන්කම ලැබෙන්නේ. සෝවාන් කෙනාටත් බෑ. මොකද සෝවාන් කෙනාගේ රාග දේශ මොහ බලවත් මට්ටමක තියෙනවා. එහෙනම් හිතේ නිරෝගී භාවය හිත කියන්නේ මේ රාග දේශ මොහ පහ වෙනකොට සැපවත් තත්ත්වයක් කියන එක තෝරගන්න පුළුවන් වෙන්නේ පළමු වතාවට සකදාගාමි කෙනෙක්ට. ඒ නිසා අන්නේ මට්ටමට කිව්වා නිරෝගී වෙත්වා. ඊළඟට සුවපත් වේවා. ඊළඟට නිරෝගී වුණත් සුවේ සම්පූර්ණයෙන්ම උදා වුණේ නැහැ. තාම දැන් හොඳ ලෙඩේ හොඳ වෙමින් ඉන්නේ. එතකොට මොකද වෙන්නේ? කාමරාග පටිගය තාමත් අඩකින් අඩක් තියෙනවා. ඒ නිසා වරින් වර කාමරාග පටිග නැగిලා එනවා. ඒකත් දුකක්. ඒකත් ඒ නිසා සිතේ සුවේ අහුඩා සිටින්නා. ඒ නිසා හිත සුවපත් වෙන්න නම් අනාගාමී ඵලයටපත් වෙනවා. අන්න එතකොට තමයි කාමරාග පටිග කියන තුච්ච නින්දිත විඥාන දෙකම සාමුලින්ම දුර වෙලා ගියාට පස්සේ ඒ සිත සුවයටපත් වෙනවා. සුවපත් වේවා. උතුම් හරියත් ඵලය. උතුම් හරියත් ඵලෙන් තමයි සියලු සංසාර දුකින් අත මිදෙත්වා. දුකින් අත මිදෙත්වා. දුකින් මිදෙත්වා. අන්න ලෝකෝත්තර මෛත්‍රිය. එහෙනම්
අන්න ලෞකික මෛත්‍රිය ලෝකෝත්තර මෛත්‍රිය අතර අහසට පොළ වෙනසක් තියෙනවා. මොකද්ද ලෞකික මෛත්‍රියද කියන්නේ මේ ලෝකයේ ඇතුළේම සැප විඳගෙන හිටපල්ලා. ලෝකෝත්තර මෛත්‍රියෙන් කියන්නේ මේ ලෝකෙන් එතර වෙලා සදාතනික සැපයට පත් වෙලා කියන එක. එතකොට සමාජය දැන් ආර්ය විදියට මෛත්‍රී කරනකොට මේ මම නිදුක් වෙත්වා එහෙම කියන එක වැරදිද? මම කියලා එහෙමයි. නෑ. එහෙම දැන් ඒ මම නිදුක් දැන් ඔබට එහෙනම් රහත් වෙලානේ. දැන් මම කියන කෙනෙක් නැත්තම් උතන දැන් ඔබ රහත්. මම කියලා කෙනෙක් නැද්ද? දැන් මෙතනින් බණ අහලා යන කෙනෙක් නැද්ද? ඉන්නවා. ඉතින් එහෙනම් අහං අවේරෝ හෝමි. ඒක තමයි. ඔබ තුළ ඉස්සෙල්ලා සත්‍ය ඉන්න බව දකින්න දෙපේ. එහෙමයි සමහර. අහං අවේරෝ හෝමි. අභ්‍යාපජ්ජෝ හෝමි අනීගෝ හෝමි සුඛී අත්තානම් පරිහරාමි සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා මම වෛර නැත්තේක් වෙනවා මේ භාග්‍යතුන් වහන්සේගේ වචන. ඒක සමාස මහා මොකද්ද මේ මහායානෙන් එන වචන කවුද කියන්නේ? ඔය අවේරෝ හෝමි අනේ කවුද හොම කියන කෙනා? මට මේ මම ඕක ඔන්ලයින් දැක්කලා මම අහුවා ડોක්ටර් ලලිත්ගෙන් ડોක්ටර් සූත්‍ර පිටකේ නෑ කියලා. සූත්‍ර පිටකේ නෑ. එහෙනම් පටිසම්භිදා මාර්ගපකරණේ මෛත්‍රී කතා කියන කොටස බලන්න කියනවා. මෛත්‍රී පටිසම්භිදා මාර්ගපකරණේ දෙක පොත මෛත්‍රී කතා අරගෙන බලන්න කියන්නේ. මේ Tamanට හිතන කතා කියලා මේ සම්බුද්ධ ශාසනය වනසන් දෙපා කියන මිනිස්යන්ට. ඊළඟට බලන්න කියන්නේ මෙත්තානිසංස සූත්‍ර. මොනවා කියනවද මේ? මෙත්තානිසංස සූත්‍රය අරගෙන බලන්න කියන්නේ. ඒක කියනවා මම නිදුක්. අහං අවේරෝ හෝමි අභ්‍යාපජ්ජෝ හෝමි බුදුහාමුදුරුවෝ ආකාර තුනකට මෛත්‍රී වඩන ආකාරය පෙන්වන සතර දිශාවට, සය දිශාවට සහ දස දිශාවට කියලා. පෙර දිග, දකුණ, පසු දිග, උතුර ඒ සතර දිශාවට. ඊළඟට සය දිශාවට පෙර දිග, උතුර, පසු දිග, පෙර දිග, දකුණ, පසු දිග, උතුර, උඩ දිග, යට දිග ඒ හය දිශාවට. දස දිශාවට පෙර දිග, පෙර අනු දිග, දකුණු දිග, දකුණු අනු දිග, පසු දිග, පසු අනු දිග, උතුරු දිග, උතුරු අනු දිග, උඩ දිග, යට දිග. එතකොට මම නිදුක් වෙත්වා එහෙම හිතනකොට මම නිදුක් වෙත්තා නෙවෙයි. අහං අවේරෝ හෝමි. දැන් අර කිව්වේ මොකද්ද? සියලු ලෝ සතුන් නිදුක් වෙත්තා. නිරෝගී වෙත්තා, සුවපත් වෙත්තා, දුකින් මිදෙත්තා කියලා හිතන්නේ. තමනුත් ඒ තත්ත්වයටපත් වෙන කෙනෙක්. මං කිව්වේ අර අසුචි වල ඉන්න මිනිහෙක්ට එහෙම හිතන්න බෑ කියලා. එහෙමනම් ඒ මනුස්සයා උඩට එන්න එපා ඉස්සෙල්ලා. එතකොට ඒ මනුස්සයා උඩට එනකොට නේ හිතන්නේ අනේ උඹටත් මේ අසුචි වලින් ගැලවිලා යන අවස්ථාවක් ලැබේවා කියලා. එහෙමයි. ඉතින් අන්න එතන එහෙම හිතෙන්නේ. දැන් මොකද ඔය ප්‍රශ්නේ? එතකොට අර මේ ඒතකොට මම මේ නිර්වාණයටපත් වෙත්වා එහෙම හිතන්න එපා කියලාද කියන්නේ? දැන් මෙහෙමයි. ඔබේ රාග දේශ මොහ දුරු කරගන්නකෝ. එතකොට ඔබට ඔය මම කියන හැඟීම නැති වෙලා යනවා. ඒක කල් තියාම දැන් අර මේ අපි මොකක්ද එකට කියනවා මේ මුහුද හතක් තියෙද්දි අමුඩ ගහන්න ඕනේ. ඒ කියන්නේ දැන් ඔබ රාග දේශ මොහ එහෙම ගෙඩි පිටින් තියෙද්දි ඔබ කොච්චර හිතුවත් මම කියන එක නැහැ කියලා හිතන්නේ හරියට වැඩක් නෙමෙයි. දැන් ඔබ කරන්න ඕන මොකද්ද? ආශ්වාදයේ ආධිනව දිගින් දිගට නුවණින් දකින්න. එහෙම බලාගෙන යනකොට ඔබේ රාග දේශ මොහ දුරු වෙනවා. දුරු වෙනකොට ආයේ ඔබට ඔය මම කියන ප්‍රශ්නේ ඉන්නේ නැහැ. අවසානයේ කවදාවත් මේ නිවනටපත් වෙන්නේ මූල පරයය සූත්‍රයේ මේ මම නිවන් දකින්නවා කියලා එකක් අන්තිමට ඉතුරු වෙන්නේ නැහැ. මොකද මම කියලා අන්තිමට පණවන්න කෙනෙක් නැති බව Tamanටම තේරෙන්න ගන්න දෙයක්. ඒක කලින් කිව්වට ඒක වැඩක් නැහැ. ඒක තේරෙන්නේ ඒක Tamanටම අත්දකින්න නම්. දැන් උදාහරණයක් ගමු මෙහෙම. දැන් ඔබේ කකුල අමාරුවක් තියෙනවා. තව කෙනෙක්ගේ කකුල අමාරුවක් තියෙනවා. දැන් දෙන්නම බෙහෙත් ගන්නවා. එක්කෙනෙක් බෙහෙත් තරම් හොඳ කරගෙන යනවා. තව කෙනෙක් බෙහෙත් ගත්ත එයා හොඳ කරගත්තේ නෑ තාම. එයා බෙහෙත් ගෑවේ නෑ. අර කෙනෙක් බෙහෙත් ගෑවා. දැන් බෙහෙත් ගාපු කෙනාගේ හොඳ වුණා. හොඳ වීගෙන එනවා. එතකොට එයාට දැනෙන සුවය. හරියට කිව්වට වැටහෙනවද? වැටහෙන්නේ නෑ. ඉතින් ඒ වගේ මාර්ගේ වඩන්න ඕන ඉස්සෙල්ලා. මාර්ගේ වඩනකොට රාග දේශ මොහ දුරු වෙනවනේ. ඒ දුරු වෙනකොට ඔබට ඔය ප්‍රශ්නේ ඉන්නේ නැහැ. දැන් ඔය එක ඔබට වෙලා තියෙන්නේ. ඔය එක කෙන පස්සේ ගිහිල්ලා මම දන්නේ කවුද දොස්තර මහත්තයලා අර මේ කට්ටිය ගිහිල්ලා ඒ කට්ටිය එක දෘෂ්ටි දාලා තියෙනවා. මෙහෙම මම කියලා කරුණා කරලා දැන් හිතන්න දැන් අහං අවේරෝ හොමි කියලා කිව්වේ මම නෙවෙයි. බුදුරජාණන් වහන්සේ. ඒක තියෙන්න ඕන මෛත්‍රී කතා කියන එකදී. ඒ අහං අවේරෝ හොමි කියන එකේ තේරුම මොකක්ද? මම වෛර නැත්තේක් වෙනවා. එතකොට සමාජය එහෙම හිතනකොට අර සක්කාය දිට්ඨිය කියන එක වැඩෙනව නේද?
ඔබට මෙච්චර කිප් ටිකක් තේරලා නැති බව මට පේන්නේ. සක්කාය දිට්ඨියක් ආයි කොහොමද වැඩෙන්නේ? සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මම කියවන ඔබට දැන් සක්කාය දිට්ඨියයි සක්කාය සංඥාවයි සක්කාය චිත්තයයි කියලා තුනක් තියෙනවා. ඔව්. දැන් දෘෂ්ටිය පහ වුණාට සංඥාව අවසන් වෙනවද? නෑ. අවසන් වෙනවද? දැන් සෝවාන් ඵලයටපත් වෙච්ච කෙනෙක් නෙවෙයිද අනේ මේ විශාකාසිතු දේවිය? සෝවාන්පත් වෙච්ච. දැන් ඒ කසාද බැඳේ නැද්ද? බැඳා. දරුවෝ 14 දෙනෙක් හැදුවේ නැද්ද? හැදුවා. ඉතින් දැන් මම කියන එක සක්කාය දිට්ඨිය නැති වෙලා නැද්ද එතන? දැන් සක්කාය දැන් කවුරු හරි බල්ලි වෙලා විශාකාසිතු දේවිය දරුවෝ 14 දෙනෙක් හැදුවා කාමයේ තුදට හැදුවා මෑගේ සක්කාය දිට්ඨිය නැති වුණා කිව්ව නැති වෙලා නැහැ කිව්වම හරියනවද? දැන් ඇයට පුළුවන් දේ මම කියන හැඟීම නැතුව අර විවාහ ජීවිතේ පවත්වන්න බෑනේ. ඉතින් එහෙනම් මොකද්ද නැති වෙලා තියෙන්නේ? දෘෂ්ටිය නැති වෙලා තියෙන්නේ. දෘෂ්ටිය කියන්නේ මොකක්ද? දැන් ඔබෙන් ඇහුවොත් එහෙම මේ ස්කන්ධ පංචකය තුළ මම කියලා කෙනෙක් පනවන්න පුළුවන්ද බැරිද කියලා ඔබ මොකක්ද දෙන උත්තරේ? I can say. දැන් ඔබගෙන් අහනවා කවුරු හරි ඔව් මේ සිතකය තුළ ඔව් ගිහිල්ලා. තාත්තට පුළුවන් කෝල් කරලා කියන්න. දැන් ඔබගෙන් අහනවා කෙනෙක් සිතකය තුළ ඔව් ආත්මයක් පනවන්න පුළුවන්ද? පංචස්කන්ධය තුළ පංච උපාදානස්කන්ධය තුළ ආත්මයක් පනවන්න පුළුවන්ද කියලා. ඔව්. ඔබ දෙන උත්තරේ මොකද්ද? බෑ. බෑ. දෘෂ්ටිය පහ වෙලා. ඔව්. නේද? හැබැයි දෘෂ්ටිය පහ වුණා කියලා ඔබට මම කියන හැඟීම නැති වෙලා තියෙනවද? නෑ ඒක තාම තියෙනවා. ඒක assume ලෙස හරි තියෙනවා. ඉතින් එහෙනම් දැන් එහෙනම් ඔබ දැන් පිළිගන්නේ මම කියන හැඟීම ඔබ තුල තියෙනවා කියලා. එහෙනම් දැන් මම මොකද මම මේ වෛර නැත්තෙක් වෙම්මා කියලා හිතුවා මේක කොහොමද වැඩෙන්නේ? වැඩෙනවා නෙවෙයි මේකෙන් වෙන්නේ මොකද? ද්වේෂය පහ කරගන්න එකනේ. දැන් ඔබේ සිතේ ඉතින් මෙහෙම දකින්න. එහෙනම් මම කියන එක ඔබට ගන්න බැරි නම් ඔබ කියන්නේ සිතේ ද්වේෂය පහ වේවා. සිතේ රාගය පහ වේවා. සිතේ මෝහය පහ වේවා. සත්ත්ව පුද්ගල ප්‍රපංච දෘෂ්ටියෙන් මිදිලා. මෙහෙමයි. අපි සම්මතයේදී කටයුතු කරන විදිහක් තියෙනවා. නමුත් පරමාර්ථ ධර්මයේ දකින්න විදිහක් තියෙනවා. දැන් ඔබ බිරිඳත් එක්ක කටයුතු කරනකොට දැන් ඔබ මම කියලා කෙනෙක් නැහැ කියලා ඇවිල්ලා කියනවා නිසල මෙන්න මේ කැම ටික ගන්න. ඔබ කියනවා නිසල කියලා කෙනෙක් නැහැ කියලා. ටික දවසක් යනකොට නෝනට පිස්සු හැදේ. ඔව් අනිවාර්යයෙන්. නැද්ද? අනිවාර්යයෙන්. ඉතින් ඇයි ඒ? කියන්නේ අපි සම්මතය තුල කටයුතු කළු ඒ තුල කටයුතු කරන්නේ. දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ. ඔව්. දැන් උන් බලන්න සාරිපුත්ත මහරහතන් වහන්සේ මම කියන හැඟීම සක්කාය දිට්ඨිය සක්කාය සංඥා සක්කාය චිත්ත අවසන් කරපගෙන නේද නැද්ද? අවසන් කරපගෙන. ඔබ තේරාපදානිය ආරම්භ බලන්න සක්කාය මේ තේරාපදානිය ආරම්භ බලන්න සාරිපුත්ත තේරාපදානි. ඔව්. දැන් උන්වහන්සේට මම කියලා හැඟීමක් ඉතුරු වෙන්න පුළුවන්ද එහෙනම්? බෑනේ. උන්වහන්සේ කියන්නේ මම යක්ෂ ශ්‍රාවක කියලා. ඒ සම්මුතියට අම්මතනකොට ඒ සම්මුතියේදී කතා කරන්න වෙන විදිහක් තියෙනවා. සම්මුතියේදී කටයුතු කරන්න විදිහක් තියෙනවා. නමුත් ප්‍රඥාවෙන් අපි දකිනවා මෙහි ගතියුතු හරියක් නැත කියලා. දැන් මුගලන් හාමුදුරුවෝ කියනවා මමයි දැන් සාරිපුත්ත හාමුදුරුවෝ කියනවා මමයි ප්‍රඥාවෙන් භාග්‍යවතුන් වහන්සේට පසුව සිටින මහා ශ්‍රාවක කියලා. අග්‍ර ශ්‍රාවක කියලා මමයි කියලා කියන්නේ. දැන් බලන්නකො දැන් බුදුහාමුදුරුවෝ නේද සියලු මමත්වය අවසන් කළේ. එහෙමයි. මොකක්ද උන්වහන්සේ දේශනා කළේ? අග්ගෝ හමස්මි ලෝකස්ස ජෙට්ටෝ හමස්මි ලෝකස්ස සෙට්ටෝ හමස්මි ලෝකස්ස. ඒ බෝසතාණන් වහන්සේ නේද? ඉතින් හරි ඉතින් උන්වහන්සේ පස්සේ මේ බුද්ධත්වයට පත් වෙලත් උන්වහන්සේ කිව්වේ නැද්ද? මම ලෝකයට අග්‍රමි කියලා. කිව්වේ නැද්ද? යාවතා සත්තා අපාදාවා දීපදාවා ඒක චතුප්පදාවා බහුප්පදාවා රූපීවා අරූපීවා සංජීවා අසංජීවා නේව සංජීවා තථාගත භික්ඛවේ ලෝකේ අග්ගමක්කා ඇති මහාන මේ මට ඒ ગાතා හරියට මතක නැහැ මහාන පාද නැති පාද දෙකක් ඇති පාද තුනක් ඇති හතරක් ඇති පාද හතරක් ඇති පාද බොහොමයක් ඇති රූපී අරූපී සංඥා අසංඥා නේව සංඥා සියලු ලෝසතුන් අතර භාග්‍යවතුන් වහන්සේ මාත්‍ර වෙනවා කියලා. තථාගතයන් වහන්සේ මාත්‍ර වෙනවා කියලා.
එතකොට අර තථාගත කියන වචනේ උතන මමත්වයෙන් නෙමෙයි නේද සමාසිතන. ඉතින් ඒක නේන්නම් දැන් ඉතින් එතකොට දැන් තථාගත කියන්නේ මමත්වයෙන් නෙවෙයි තමයි. ඔව්. නමුත් උන්වහන්සේ දැන් මම කියන පදේ පාවිච්චි නොකර ඔව්. දැන් අපි නමුත් සම්මුතියට තේරුම් ගන්න පුළුවන් ඒක විදිහට තමයි යම් කිසි වචනයක් යෙදුවා. කොහොමද කියන්නේ දැන් බුදුරජාණන් එතකොට දැන් ඒ කා ගැනද කියලා ඉතින් නල්ලපු ගෙදර මිනිස්සයා කියන්නේ නෑනේ. දැන් තථාගතයන් වහන්සේ කියලා උන්වහන්සේ කිව්ව වෙන කෙනෙක් ගැනද නෑනේ. තුමා ගැනනේ. ඉතින් එහෙනම් මොකක්ද ආවේ? ඉතින් එහෙනම් අපි දකින්න ඕනේ සාරිපුත්තයන් වහන්සේ මම අග්‍රවෙමි කියලා කියන්නේ. ඔව්. කා ගැනද? ඔබලා ඔය වෙලා තියෙන මොකද? ඔබලා අන්තයකට වැටිලා ඉන්නේ. තාම ඒ අන්ත වලින් මිදෙන්න බැරි කමක් තියෙන. මෙච්චර දැන් මම පෙන්වන්නේ ධර්මයේ මේ හේතුඵල වශයෙන් මේ හටගන්නේ හේතු නිරෝධයෙන් නිරෝධ වෙන්නේ. ඔබ තුල හේතු තියෙනකම් ඔබ මම නැහැ කියලා කිව්වට වැඩන්නේ නෑ. එහෙනම් ඔබ තුල මේ වෙනකොට කරන දෙයක් ඔබට නෑ. දැන් ඔබ කවුරු හරි කියනවා නම් මේ ස්කන්ධ පංචකය තුල මම කියලා කෙනෙක් නැහැ කියලා. එහෙම කියන්න පුළුවන් එකම කෙනා රහතන් වහන්සේ. එහෙමයි. එතනින් මෙහා ඉන්න අය කොහොමද මම කියන්නේ? කියන්න බෑ. එහෙම කියනවා නම් ඔහුට කරන්න දෙයක් නෑ. නෑ. එතකොට සමාස ඔය ඥානපත වැඩෙන්නේ නැති ඥානපත ඒවල බුදුරජාණන් වහන්සේ දේශනා කරන හැම සූත්‍රයේ ඥානපතයක් තියෙනවා. ඒකේ ගමන් කරන්න බෑ කියලා කියන්නේ ඔය හරියට ඒක වැඩුවේ නැත්තොත් හිතුවේ නැත්තොත් දැන් ඔය කියන දස්තර මහත්තයා කලිසමක් දඳන් ඉන්නේ සිවුරක් දඳන් ඉන්නේ. එයා මේ ડોක්ටර් කලිසමක් දඳන් ඉන්නේ. ඉතින් ඒකනේ ඉතින් තවත් කතා කරන්න දෙයක් නැහැ නේ කියන්නේ. ඔය කියන ඥානපතයි අරමේ ඔක්කොම වැඩුණා නම් දැන් ඉන්නේ බෑ පැවිදි වෙලා. තාම කලිසමත් අරගන්න බැරි වෙච්ච මිනිස්සේ මේ අරිහත් ඵලය ගැන කතා කරන්න තේරුමක් නැහැ නේ. මං කිව්වා අර ඒක අසෝචි වාලේ ඉඳගෙන උඩ ආකාශය ගැන කතා කරන්න තේරුමක් නැහැ. දැන් එතුමාට ඔය කියන මහා අවබෝධය ආවනම් දැනටමත් එහෙනම් ගිහි ජීවිතේ නික්මෙලින්න එපා. ඒක කරගන්න බැරි මිනිස්සේ අරිහත් ඵලය ගැන කතා කරන්න වැඩක් නැහැ. මේව බොරු කතා. දැන් ඔය වෙලා තියෙන ඔබලව රවට්ටලා එක එක මුලා කතා කියලා. මොකද්ද